ඇයි මේ අපේ රට මේ කෙලි මඩලක් කරගෙන ඉන්නේ? මෝසම් ඇති වෙන එකම සාගර කලාපේ ඉන්දියන් සාගරය. ඒක නිසා ලෝකේ තියෙන භූමියෙන් අති දැනත්තම මහද්වීපේ ආසියානු මහද්වීපේ පාලනය කිරීමේ හැකියාව තියෙනවා. අපි වෙනත් විදේශීයක රටක ගිහිල්ලා ජීවිතේ පූජා කරනවා කියන්නේ වීරත්වයක් නෙවෙයි, කුලියට මිනී මැරීමක් වශයෙන් තමයි අපි ඉගෙන ගන්න අපේ සංස්කෘතියෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉස්ලාමීය ත්‍රස්තවාදීට මුහුණ දුන්නා. අපි දන්නවා මේක සුදු කරපටි ත්‍රස්තවාදයක්. තෙරුවන් සරණයි ඉන්දික මහත්මයා. MCC 8 තමයි අද සාකච්ඡාව වශයෙන් අපි ගන්නෙ. ඉතින් ඉන්දික මහත්මයා දැන් මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ ඔබතුමාත් මම හිතන්නේ දීර්ඝ කාලයක් බලාගෙන ඉන්නේ නැති මේ අපි මාධ්‍යයක් වශයෙන් ඔබතුමාට කතා කරන කතාව. අපිට බය හිතෙන කාරණා තුනක් තියෙන ඔබතුමාගෙන් පළවෙනිම දැනගන්න. ඇත්තට මේවා තර්ජන තුනක් වශයෙන් ඉන්දික මහත්මයන්නේ අපිට ඔබතුමාට දැනුම් දෙන්න පුළුවන්. මේ තර්ජන තුන ඉතා භයානකයි. පළවෙනි එක තමයි මේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීලන් තෝරන් පත්වීමේ සිද්ධියක් යන හින්දා මෙතනදී අදිස්සියවත් ඉන්දික මහත්මයන්නේ MCC එකට කත් ඇදපු අතීස්සවු ඒ වගේම ඒ වලින් ඒ ගිවිසුම් මේ රටේ ක්‍රියාත්මක කරලා කොමිස් මුදල් බලාපොරොත්තු වන පුද්ගලයන් බලයකට අහම්බෙන් හෝ පත් වුණොත් අපිට ඇතිවේකි විශාල කරදර. පළවෙනි අපේ තර්ජනය. දෙවෙනි එක තමයි ඉන්දික මහත්මයාණනි MCC දියත් වුණොත් අහම්බෙන්වත් ඒක තමයි මේ අපේ ජාතියේ අවසාන තීරණය කරන නිර්ණායකය. මෙන්න මේ ගැන අපිට පොඩ්ඩක් සඳහන් කරන්න පුළුවන් මේ කාරණා දෙක ගැන. ඔව් මේ ඡන්දෙදී අපි දකින්නවනේ MCC කිවිසුම් කියලා ක්‍රියාත්මක කරන්න හිටපුව ඇමතිවරු, മന്ത്രിවරු ඡන්දෙට ඇවිත් තිනවා විවිධ පක්ෂවලින්. ඉතින් මේ තේරීපත් නොකර ඉන්න එක තමයි මේ වෙලාවේ මේ රටේ ජනතාව කරන්න ඕනේ. අපි දන්නවා ආන්දරවරු කියන්නේ ඔරු සම්ප්‍රප්පලා කියපු මේ ඇමතිවරු ඉන්නවා. එතකොට මේ தත්ත්වය බොහොම හොඳින් තේරුම් ගන්න ඕනේ. MCC එකට උදව් උපකාර කර කිසි කෙනෙක් නැවත පාර්ලිමේන්තුවේ බලයට පත් නොකර ගන්න රටේ ජනතාව වග බලා ගන්න. අනික් කාරණේ තමයි එවැනි අය පත් වුණාට පස්සේ ක්‍රියාත්මක වෙන දේවල් රාජතාන්ත්‍රික මට්ටමින් සිද්ධ වෙන දේවල්. දේශපාලන සම්බන්ධකම් ඔස්සේ දේශපාලන මූණවරකින් තමන්ගේ මඩිය තද කරගන්න ඇමරිකානු යුද උපාය මාර්ග වලට සහාය ලබා දීම තමයි ඔවුන් කරන්නේ. ඉන්නේ ඒක තමයි අපිට තියෙන විශාලම තර්ජනය. අපි LTTකට මුහුණ දුන්නා. අපි ඉස්ලාමීය ත්‍රස්තවාදීට මුහුණ දුන්නා. දැන් මේ තර්ජනය අපිට අලුත් ආකාරයක. අපි දන්නවා මේක සුදු කරපටි ත්‍රස්තවාදයක්. ඒ වගේම දේශපාලකයෝ සුදු ඇඳගෙන මේ රට පාවා දෙන්න බටහිර දු ඇග්ලෝ සැක්සන් ආක්‍රමණයට පාවා දෙන්න කටයුතු කරන මොහොතක් විදිහට තමයි මේක දකින්නේ. එතකොට ඉන්දික මහත්මයානේ දැන් ඔබතුමා ඒ කියන විටම අපි දැක්ක මේ පහුගිය කාලයන් වල ඇමරිකානු සොල්දාදුවන් උලුප්පල ගන්න සමහර ප්‍රධාන මාධ්‍ය ආයතන පවා ක්‍රියා කරනවා. මම දන්නේ නැහැ මොවුන් මේ අනතුර දන්නවද කියලා. මා දන්නා තරමින් මට වැටහෙන තරමින් ඉන්දික මහත්මයාණෙනි අපි වෙනත් විදේශීයක රටක ගිහිල්ලා ජීවිතේ පූජා කරනවා කියන්නේ වීරත්වයක් නෙවෙයි, කුලියට මිනී මැරීමක් වශයෙන් තමයි අපි ඉගෙන ගන්න අපේ සංස්කෘතියෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්නයකට අපි රජයේ යුද්ධයකට සහභාගී වෙලා ඒ නීත්‍යානුකූල තත්ත්වයෙන් මුහුණ දීලා ඒවා මැඩපවත්වන එක වෙනම කාරණයක්. නමුත් මේ තනින් තන අපි දැක්කා මේ ඇමරිකානු චින්තකයන් බිහි වෙලා තියෙනවා. අනේ ඉන්දික මහත්මයානේ කනගාටුවට කාරණාවක් කියන්නේ මේ ඇමරිකාව පුම්බන කට්ටිය අපිට පවා එවනවා. අපි අර කුඩා කාලේ පාසලේදී අර බිස්කට් එකක් දුන්නේ අපේ ඉන්දික මහත්මයානේ. ඒ බිස්කට් එකේ පින්තූරේ පවා එවලා කියන්නේ මේ ඇමරිකානු ආධාරයක්. ලංකාවේ NGO නඩයන්ට මිලියන ගණන් දැනට මුදල් ඇවිල්ලා තියෙනවා. මේ මුදල් සෑම දෙයක්ම ඉන්දික මහත්මයාන්නේ පැමිණලා තියෙන්නේ අපි බලනකොට මේ දිලිඳුකම පිටු දැකීමේ තේමාව අරන්. ඔවුන් වේදිකාවන් වලට නැගලා මේ නැවත අර පරණ බයිලා එකම MCC ගිවිසුමේ පටන් ගන්න ඒ දේම කිරීමට ඒ සංගීතයේ ඒ ස්වරූපෙන්ම නටනවා ඉන්දික මහත්මයාන්නේ. ඔබතුමාට තේරෙනවා ඇති මේ MCC ගිවිසුම ඔස්සේදී දුප්පත්කම සුරං කිරීම මුවාවෙන් එන්නේ මාරේ. ඇත්තටම ඇයි මේ සමහර මාධ්‍ය වලින් මේ ඇමරිකාව දැන් පුම්බන්නේ? ඒකට හේතු ගණනාවක් තිබෙනවා. අපි හතරේ වැඩසටහනේ කතා කරා අපේ රටේ බදු මුදල් වලින් බැටුම් පරගෙන ඇමරිකාවට සේවය කරන ඔත්තුකරුවන් පිරිසක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියලා. මේකත් බොහොම වගකීමෙන් කියන්නේ. මොකද මේ පිරිස් අපි හඳුනාගෙන තිබෙන නිසා. මේ කාරණේ අකුල් හැම තැනම දුවලා තියෙන්නේ. මේගොල්ලෝ ඒ තැන්වල ඉඳන් සියුම් ජන විඥානය මෙහෙවන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවන්න උත්සාහ කරනවා. අයිකේක රාජ්‍ය නිලධාරීන් මේ රටට පක්ෂපාතී අයව රාජ්‍ය තන්ත්‍රයෙන් මෑත් කරලා ඕන් කැපී පෙනිලා
ඔවුන් විසින් මේ කටයුතු දියත් කිරීමේ කරගෙන යන ආකාරයක් තමයි අපි දකින්නේ. ඒ වගේම තමයි වැරදි උපදෙස් දෙනවා රාජ්‍යයට. මේක බොහොම බරපතල තත්ත්වයක්. මෙන්න මේ වලට වහාම ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍යයි. එහෙම නැතුව රටක් විදියට නිවාල්භාවය ගැන මොස්වැයිරීත්වය ගැනවත් කතා කරන්න බෑ. අපි දන්නවා අපේ රටේ තාවරත්වය, අපේ රටේ සෞභාග්‍ය අනෙක් රටවල තරම්මටත් බලපානවා. අපේ රට මෙතන බිඳවැටුනොත්, අපේ රට මෙතන දුප්පත් වුණොත් අපි දන්නවා ඒක අන්තර් වශයෙන් අකලාපියව බලපානවා. උදාහරණයක් ගත්තොත් අපි දන්නවා මේ රට දුප්පත් වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ රටේ දේශපාලනයේ තියෙන නොහැකියාව. මේ රටේ එතෙක්කල් ආපු ඉතිහාසයෙන් පස්සේ ආපු දේශපාලනයේ නොහැකියාව සහ ඉන්පසු වෙච්ච ඇතිවෙච්ච කැරලි කෝලාහල සහ ත්‍රස්තවාදය. ප්‍රධාන වශයෙන් ගත්තම ත්‍රස්තවාදය නිසා මේ රට සංවර්ධනය කරගන්න දියුණු වෙන්න බැරි වුණා. ඒ වගේම දේශපාලනයේ පරිපාලනවල තිබුණේ අකාර්යක්ෂමකම නිසා, අමනෝක්ෂකම්, මොට්ටකම් නිසා අපේ ගව පද්ධතිය, අපේ කෘෂි කර්මාන්තය, අපේ ස්වදේශික ස්වයං පෝෂණ ක්‍රමය, ඉතින් රජ දවස් ඉඳන් ආපු ක්‍රමය හදාගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා හැමදාම උනේ මේ රටේ මිනිස්සු දුප්පත්. ඒක නිසා විදේශවලට අතපාන්න ඕනේ, ඒවනේ ණය ඉල්ලන්න ඕනේ. ඒ ණය ඉල්ලීම සඳහා ඕනම කොන්දේසියකට බටහිර පනවන ඕනම කොන්දේසියක වෙන තත්යකට ඇවිත් තියෙනවා. එහෙම ආපු ගමනේ තරපතලම අවස්ථාව, උච්චතම අවස්ථාවක් විදිහට තමයි මේ දකින්න MCC ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා ඒ හරහා ඇමරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීමට දරපු උත්සාහය. එතකොට ඉන්දික මහත්මයානි දැන් ඔබතුමා කියනකොට අපිට පේනවා මේ බරපතල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක් මේ මොහුන් අතින් සිදු වෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදයේ රැක ගැනීම වෙනුවෙන් උදේහවා කල්මරණ යල්ලරින මේ වේදිකාවන් තුල එක එක වාද ගෙනන මේ පුද්ගලයන්. ඇයි මේ MCC එකට සම්බන්ධ සෝපාසා ඇක්සා ගිවිසුම් පවා ජනතාවට ඉදිරිපත් කරලා අදහස් විමසන්නේ නැත්තේ? ඇයි මේ කුහකත්වය? දැන් අපි දන්නවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 85.2 ග්‍රන්ථය ඉවත් කරනු ලැබුවා. ඒකෙදී 85.2 කියන්නේ යම් පනතක් පාර්ලිමේන්තුවේ කියනවා රටට අයිති කර ජනාධිපතිවරයාට හැකියාව තිබ්බා මහජන මතය විමසන්න. ඉතින් ඒක නැති කරා. ඒක නැති කරා කියන්නේ MCC වගේ භයානක කිවිසුම් ගේන්න අවශ්‍ය නෛතික පසුබිම, ව්‍යවස්ථාමය පසුබිම මේ රට සකස් කරලා තිබෙනවා. ඉතින් ඔබට පැහැදිලි මේ කුමන්ත්‍රණය දැනට මේ සතවර්ෂයේ අපි දකින භයානකම කුමන්ත්‍රණය මේ ඇමරිකාවත් එක්ක මේ හවුල් ගණදිනු වලට යන එක. මොකද අපි මේ වැඩසටහන මාලාවේ මුල ඉඳන්ම කතා කරේ මේ රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සහ කලාපීය රටවල ආරක්ෂාව, ආසියාවේ ආරක්ෂාව. මේ ආරක්ෂාව බිඳවැටෙන ආකාරය අපි ඔබ දකින්න ඇති පෞද්ගලික ටිකේ රූපවාහිනී ප්‍රවෘත්තිවල බලද්දි ඇමරිකාව කොහොමද චීන මොහොතේ අපරාධී බලාත්කාරයක නියැලෙන්නේ, කොහොමද ප්‍රකෝපකාරී ක්‍රියාවලියක නියැලෙන්නේ චීනී යුද්ධයකට පටලවා ගන්න. ඒ වගේම රුසියාවට කළුමුද ආශ්‍රිතව ඇමරිකාව සහ එංගලන්තය එක්ව වෙලා කරන ඒ හමුදා අභ්‍යාස, රුසියාවට කරන බලපෑම, ඒ වගේම කලින් කතා කරා හෝමුස් සමුද්‍ර සංධ්‍යාසන්නයේ ඇති කරන කලබල, ඉරානය කොහොමද මේ යුද්ධයකට පොළඹවා ගන්න හදන්නේ කියලා. ඉතින් මේවා අපි කල්පනා කරනවා. මෙහෙම සාපරාධී ආක්‍රමණයක් ගැන අපි දැන් වැඩසටහන 7ක විස්තර කියලා තියෙනවා. අපි 8 වෙනි එකේදීත් මේක නැවත මතක් කරන්නේ මේකේ පරිබාහිරව කතා කරන්න දෙයක් නැහැ. අපි දන්නවා විවිධ කොමිෂන් දාලා අභ්‍යන්තර කටයුතු සාකච්ඡා කරන්න පුළුවන්. ඒක විගණන වාර්තා කියන හෝ ව්‍යවස්ථාවට කොහොමද මේක අනුකූල වෙන්නේ හෝ ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන්. මොකද අපි කතා කරන මේ කාරණේ ඊට වඩා අත්‍යවන්ත පරාසයක විදින කාරණයක්. මේක අභ්‍යන්තරව සහ ජාත්‍යන්තරව කියන කාරණා දෙකේම බරපතල කාර්යභාරයක් මේ උසලන අවස්ථාවක් තමයි මේ MCC ඇමරිකානු ඇක්සා සෝෆා කියන දේවල් එක්ක මේ තියෙන ගනුදෙනුව. මේ කරන්නේ අති භයානක සෙල්ලමක්. ඔබතුමා හරි. මොකද හේතුව දැන් ඒ වගේම ඉන්දික මහත්මයානේ දැන් මෙතන තියෙන බොරුව තවත් විදිහකින් එලි දැක් වෙනවා. මේ ගිය මාසේ ජූනි 19 වගේ මේ කොළඹ තානාපති කාර්යාලයේ ඇමරිකානු රට සම්බන්ධ තානාපති කාර්යාලයෙන් හදිසියෙම මේ ආදරේ කරුණාවන්ත අපේ රටට ණයක් දීලා මේ දුප්පත්කම තුරන් කරන්නට හිතන පතන දෛනිකව කල්පනා කරන පුද්ගලයන් හදිසියෙම අහනවා මේ විදේශ ඇමති කාර්යාල වලින් අහනවා ඇයි මේක නවත්තන්න යන්නේ කියලා. ඒ විදිහේ ඔය වලින් අපිට ඉදිප්පිලා දැක්කේනවා මේ කට්ටිය ආධාරයක් දෙන්න යනවා නම් අපිට කොහොම හරි ආධාරයක් දෙන්න පුළුවන්. නමුත් මේකේ නැවැත්වීමෙන් ඔවුන්ට ඇති වෙන පාඩුව කුමක්ද? මේක නැවැත්වීමෙන් ඔවුන් ඇති වෙන පාඩුව තමයි අපි කලින් සාකච්ඡා කරා අපේ පෙර වැඩසටහන් වල
ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය මොකක්ද කියලා අපි හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඇමරිකාව කියන්නේ ඇන්ග්ලෝ සැක්සන්. ඇන්ග්ලෝ සැක්සන් කියන්නේ එංගලන්තයේ සිට ලෝකය ආක්‍රමණය කරන්න කිය පිරිස්. එතකොට මේ අය ඇමරිකාව කියන මහද්වීපයට ගොඩ බහලා කරේ ඒකේ හිටපු ස්වදේශික ජනතාවෙහි උරුමකාරයෝ ඝාතනය කරපිට. ඝාතනය කරලා ඒ භූමිය අල්ලගෙන ඒ සම්පත් අත්පත් කරගෙන අද ওই ඉන්න තත්ත්වයට ආපිකයි. දැන් ඒක ඉතා එහෙම තිබ්බට අවුරුදු 1492 සිට ආරම්භ කරපු මේ මිනිමරු ගමන අද විකාශනය වෙලා අද මේ තියෙන කලාපයට ඇතුල් වෙලා තියෙනවා. කලින් අපි කතා කරා 1945 ජපානයේ බෝම්බ දැමීම යුරෝපීය යුද්ධය අවසන් වෙලා තියෙන මොහොතක. දැන් මේවා තේරුම මේ එකට එකක් සම්බන්ධයි. අද සිද්ධ වෙන ක්‍රියාවලිය 45 ජපානයේ බෝම්බ දාපු ක්‍රමයෙන් බැහැර වෙන්නේ නැහැ. ඒක අන්තර් සම්බන්ධ තියෙනවා ඒකේ. ඊළඟට තමයි දැන් චීන නමුදරල දැන් මේ චීනෙට බෝම්බ දාන්න ආරම්භ ඇමරිකානු නාවික බලගනි ප්‍රධානියා කියනවා අපිට දෙන්න අපි මේ චීන ප්‍රශ්න විසඳලා දෙන්නම් කියලා ඇමරිකාවේ ජනාධිපතිවරයාට කියනවා. ඒකෙන් අදහස් කරේ 1940 ගණන් වල මෑන්හටන් ව්‍යාපෘතියට වියදම් වෙච්ච මුදල ඩොලර් බිලියන 20. හරි. ඒ ඩොලර් බිලියන 20 තමයි ඉල්ලන්නේ. ඩොලර් බිලියන 20 කියලා කිව්වේ අන්න ඒ කාරණේට. ඒ කියන්නේ අපිට න්‍යාස්තික ප්‍රහාරයක් එල්ල කරන්න අවසර දෙන්න කියන එක තමයි ඒකේ කෝඩ් එකේ තිබ්බේ. අපි කියනවා මේ බරපතල තත්ත්වය අඳුරගන්න නැතුව අපි ආසියානු ජන සමාජයේ විදියට ආසියානු එක් ජාතියක් විතර අපි හිතන්න ගත්තොත් අපිට තියෙන සම්බන්ධකම් එක්ක අපිට තියෙන පොදු ලක්ෂණ අපේ තියෙන මානවතාව කරුණාව නොයෙකුත් සංස්කෘතික අංග ලක්ෂණ ගත්ත අපිට තියෙනවා බටහිර කාටත් නැති පොදු ලක්ෂණ සමූහයක්. ඒක අපේ සංස්කෘතිය අති සංකීර්ණ එකක්. ඒක එකකට එකක් බැඳිලා තියෙන එකකට එකක් ගරු කරන තත්ත්වෙන් පවත්වාගෙන ආපු මහද්වීපයක් තමයි ආසියාවේ. ඒකේ ආරක්ෂාව ඔබට මට අපි හැමෝගෙම වගකීමක්. සාමූහික ආරක්ෂාව සලස්වන එක. ඒක නිසා තමයි අපි මේ සාකච්ඡාව වටවෙනිකත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේන් බහැරව කතා කරන්න අපිට දෙයක් නැහැ. අපිට අභ්‍යන්තර විගණන වාර්තා සකස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේක විවස්ථාවට ගැලපෙනවද නැද්ද කියලා කතා කරන්න තරම් අපිට ඒකේ උනන්දුවක් නැහැ. ඇත්තටම කිව්වොත්. නමුත් ඊට වඩා බරපතලම කාරණේ තමයි මේ කතා කරන්නේ. කවුරු කතා නොකරපු, කවුරු කතා කරන්න බය, නමුත් කතා කළ යුතු කාරණා ටික තමයි මේ සාකච්ඡා කරන්නේ මේ වැඩසටහන් මාලාවේ. ඉතින් ඉන්දික මහත්මයානි දැන් ඔබතුමා එහෙම කියනකොට අර ඇමරිකානු ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලුපු මුදලත් එක්ක සාපේක්ෂව බලනකොට මට විශේෂ අවධානයකට ඔබතුමාගෙන් අවධානය යොමු කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් මේවට මේ අපි ත්‍රිකුණාමල වරාය, හම්බන්තොට වරාය, උපාය මාර්ග කේන්ද්‍රස්ථානයක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඉන්දියන් සාගරයේ මේ ආරක්ෂක මෙහෙයුම් උදෙසා ඇමරිකාවට මං හිතන්නේ ඉන්දික මහත්මයානි මේ ස්ථාන ඉතා වැදගත් වෙනවා. අඩුම ගාන භූගෝල විද්‍යාව ඉගෙනගත්ත පුද්ගලයෙකුට මේක තේරෙන්න ඕනේ. මේක ඉතින් අපේ නායකයන්ට නොතේරීම සම්බන්ධයෙන් අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඉන්දියන් සාගරයේ මේ ආරක්ෂක මෙහෙයුම් උදෙසා මේ ඇමරිකාවමද සුදුසු? එතකොට චීනය හොඳ නැද්ද? එතකොට මෙන්න මේ විදි කසුකුසුවක් ඔස්සේ මේ ඇමරිකන් ආධිපත්‍යයක් තමයි ඉන්දික මහත්මයානි මේ පෙන්වමින් සිටින්නේ. ඉන්දික මහත්මයානි මෙහිම එක් පියවරක් ලෙසදර ඉන්දියන් සාගරයේ පිහිටි ඩියාගෝ ගාසියා දූපත මේ ඇමරිකාව බ්‍රිතාන්‍යයෙන් ලබා ගන්නේ. ඇමරිකාවට ඔය පැසිෆික් සාගරයට ආසියාවට මායිම් වන මේ දූපත් ගණනාවක් තියෙනවා. දැන් මෙතන ප්‍රධානම දූපත අපි කතා කරේ ගුවාම්. ඒකේ නාවික බලය සහ ගුවන් බලය දෙකම පවතිනවා. ඒ වගේම දැන් මේ මෑතකදී ඉඳන් ඔවුන්ගේ P2 ප්‍රහාරක යාන ගණනාව වැඩි කරලා තිබෙනවා. ඒ වගේම ඔබ දකින්න ඇති පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ අපි කියනවා ස්ට්‍රයික් ගෲප් කියන ප්‍රහාරක බලගන කියනවා එයාක්‍රාෆ්ට් කැරියර්ස් කියලා. ඒ තුනක් යොදවලා තිනවා. තව බ්‍රිතාන්‍ය පෞද්ගලික සතියේ නිවේදනය කරා තමුන්ගේ අලුතෙන්ම හදපු එයාක්‍රාෆ්ට් කැරියර් එක චීන මුද්‍රේ වෙනවා කියලා. එතකොට 4ක් දක්වා වැඩි වෙනවා. ඔබ කල්පනා කරන්න ඕනේ ඉතා මම මේක කිව්වේ ජපානයේ බෝම්බ දැම්මෙත් ඒ ආසියාවේ තියෙන බලවතෙක් ඒවකට ලෝක බලවතෙක් වෙන්න හිටපු ඒ ජපානයේ සුන්නත් දුවි කරන්න. මම කලින් වැඩසටහනේ සඳහන් කරා මේ හොඳට මතක තියාගන්න ඕනේ යුරෝපයේ යුද්ධේ ඉවරුණාට පස්සේ තමයි ජපානයේ බෝම්බ දැම්මේ. ඒකට කිසිම හේතුවක් තිබෙන්නේ නැහැ බෝම්බ දාන්න. නම් බෝම්බ දැම්මේ ආසියාවට කරන එකේ අර 400 ගණන් වල 400 ගණන් වල 1492 සිටින කොලම්බස් ප්‍රතිපත්තියේ
මූලපායක් විදිහට සංස්ථානයක් විදිහට. ඉතින් මේක කන්ටිනියු වෙන තත්ත්වයක්. අපි තේරුම් ගන්න ඕනේ මේක අඛණ්ඩව ක්‍රියාත්මක වෙන තත්ත්වයක්. මේක මේ MCC එක කරනවාද එපාද කියන තත්ත්වෙන්ට වඩා එහා ගිය කාරණයක් තේරුම් ගන්න තියෙනවා මේක ඇතුලේ. මේ බරපතල ව්‍යසනය මොන ව්‍යසනයක් අභියසද අපි ඉන්නේ කියලා අපි දන්නවා. අපි 1505 සිට පෘතුගීසුන්ගේ ආගමනයත් එක්ක ගලා ගිය සිංහල රුධිරේ කොහොමද කියලා. ඒ වගේම අපේ කලාපීය රටවල් දන්නවා ඉන්දියාවට මොනතරම් ජීවිත හානි සිද්ධ වුණාද කියලා, දේපල හානි සිද්ධ වුණාද කියලා. මේ පටිඝ ආක්‍රමණයන් එක්ක. ඉතින් මේව තේරුම් ගන්න නැති තාක්කල් MCC කතකක අර අලියාගේ හොඬවැල ගැන කියන අන්දියෝ ටික වගේ කකුල් අත ගාලා අලියා ගැන කතා කරපු අන්දියෝ ටික වගේ කතා කර ඉඳී MCC එක ගැන. එහෙම කතා කරන්න කැමති කට්ටිය කතා කරගෙන හිටපු දෙයින් නමුත් අපි ජාතියක් විතර අපිට මීට වඩා ඉදිරියෙන් හිතන්න වෙලා තියෙනවා. ඊට වඩා ඉක්මනින් කටයුතු කරන්න වෙලා තියෙනවා. මේවා මේ තර්ජනේ අව탁සේරු කළා අපිට හෙට දවස ගැන හිතීමේ හැකියාවක් නැහැ. ඉතින් ඉදික මහත්මයාණී ඒ වගේම දැන් ඔබතුමාට මතක ඇති මේ පහුගිය කාලෙදී මේ වාර්තාවක් කමිටුවකින් එලිපතට දැම්මා. ඒකේ හොඳ කාරණා සඳහන් වෙන්න පුළුවන්. නමුත් අහම්බෙන් මේ වාර්තාව අපි කියවපුවම පස්සේ ඉදික මහත්මයාණී මේ තව මේක සුන්නත් දූවිලි කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් දෙගිඩියාවක් ඇති වුණා. ඒ වගේම ඉන්දික මහත්මයාණී ඔබතුමාට සඳහන් කරන්න පුළුවන්ද මේ යම්කිසි බුද්ධිමත් පිරිසකට දැනගන්න මේ MCC සකස් කරන පුද්ගලයන් ඕනම ආර්ථික විද්‍යාඥයන්ගේ දැනුම පරයක් ඕනම මම්මාවත් සකසන්නන්ගේ ධර්ම පරයක් මේ වැඩ කරන්න පුළුවන් මේ පුද්ගලයන් කියලා. මොකද එහෙම අවස්ථා තියෙනවද ලෝකයේ මේ? එහෙම තියෙන්න පුළුවන්. මේ දැන් ඇමරිකාව කියන්නේ අවුරුද්දකට ඩොලර් ට්‍රිලියන් එකකට පොඩ්ඩක් වැඩියෙන් ආරක්ෂක වැය ශීර්ෂයක් තියෙන රටක්. මේ ඉන්දියාව, චීනය, රුසියාව එක්කව කරලා ගත්තත්, ඉරානය එක්කව කරලා ගත්තත් ඒ ඩොලර් ට්‍රිලියනේ පනින්නේ නැහැ තම තමන්ගේ ආරක්ෂක වැය ශීර්ෂයන් වල. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනෑම දෙයක් කිරීමේ සූදානමක් තියෙන රටක් තමයි ඇමරිකාව කියන්නේ. දැන් රටක MCC ගැන කතා කරද්දී කතා කරන්න වෙන්නේ මම කලින් කිව්වා මේක සාමාන්‍ය කිවිසුමක් කතා කරන ආකාරය නෙමෙයි. මේක මිලිටරි කිවිසුමක්. මේ වැඩසටහන 8 වෙනි වැඩසටහනත් අපි ස්ථාවරයේ සිටිනවා. අපි කියන්නේ මේක ඒ ඔස්සේ දකින්න ඕනේ. එහෙම නිර්වචනයක් කරගන්න බැරි තාක්කල්, එහෙම කෙලින් කියන්න බැරි තාක්කල් අපි සමාජයට දෙන නිර්දේශ මම හිතන්නේ නැහැ 100% නිර්වචනය කියලා. ඒව ප්‍රමාණවත් කියලා මම හිතන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේකේ කාර්යක්ෂම වාර්තා කියලා මම හිතන්නේ නැහැ. මොකද ඊට වඩා දසගුණයක් 100 ගුණයක් 10 ගුණයක් ඉස්සරහින් තමයි ඇමරිකානු වාර්තා එළිදා කියන්නේ. ඉතින් ඒ වෙන්නේ වාර්තා වලට මොහොන දිය හැකි අදහස් යෝජනා තමයි ගන්න ඕනේ. මම දකින්නේ නැහැ එවැනි යෝජනා මේ වැඩසටහනට අමතරව කොහෙවත් සිද්ධ වුණා කියලා. අපි දැක්කා කීප ගොල්ලක් වැඩසටහන් කරලා තිබ්බා MCC වැඩසටහන ගැන. නමුත් මේ වගේ පුළුල් පරාසයක මේක සාකච්ඡාවට පමුණුන්නේ මේ වැඩසටහනේ පමණයි. ඒකට විශේෂයෙන්ම පාලිත ආර්යරත්නතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබ දක්වපු මේ දක්ෂතාව ගැන, උනන්දුව ගැන, මේ ගැන තියෙන කැපවීම ගැන. බොහොම ස්තුතියි ඉන්දික මහත්මයාණී. ඒ ගැන සඳහන් කරාට ඉන්දික මහත්මයාණී අවාසනාවකට කාරණේ වන්නේ මං කලින් පටන් ගන්නකොටම කිව්වා මම මේ ප්‍රශ්නේදී මට හොයාගන්න ඕනේ සිංහල නායකයෙක්. දේශපාලන නායකයෝ නම් මගේ නායකයෝ නෙවෙයි. ඉතින් සිංහල නායකයෙක් තෝරා ගැනීමේදී මම ඔබතුමාව තෝරා ගන්න හේතුව අවුරුදු 16ක පමණ ඉතා දීර්ඝ කාලයක් මේ ප්‍රශ්නේ ගැන පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනයන් සහ ප්‍රකාශයන් සිදු කරමින් සිටින නිසා. ඉතින් අදත් ඔබතුමාගේ විද්වත්භාවය මොන කමිටු වාර්තාවක් මොකක් අපි කියවුවත් අපිට ඔබතුමාගේ සහ ඔබතුමා සඳහන් කළ ඔබතුමාගේ කරුණු සහ ඔබතුමා සඳහන් කරන දිනක කාරණා සත්‍යයක් බව වැටහෙනවා. එම කාරණා කිසිම ක්‍රමයකින් ආවෘත වෙලා නැහැ ඉන්දික මහත්මයාණනි. ඒ කියන්නේ পদවියක් ලබා ගැනීම උදෙසා හෝ බලය ලබා ගැනීම උදෙසා හෝ බලයකට බයට හෝ නැත්නම් පිරිසමකින් නම්බුනාම ගැනීම හෝ අනාගත යම්කිසි බලාපොරොත්තුවක් නැතුව ක්‍රියාත්මක වීම වෙන්නේ නැති ඉන්දික මහත්මයාණනි. එහෙමත් නැත්නම් මට ඉන්නේ ඔබතුමාගේ මේක ඥානමය හැකියාවක්. මොකද ඔබතුමා කිව්ල ගෙදර මොහොට්ටාල වීරයන්ගෙන් පරම්පරාවෙන් පැවතෙන හින්දා මේ රටට ආදරේ කියලා අපි දන්නවා. ඉතින් ඉන්දිකා මහත්මයාණනි දැන් මේ සාකච්ඡාව අපි තව ටිකක් ඉදිරියට ගෙනියමු. මොකද අද දිග වුණත් අපිට අවශ්‍ය කරුණු ටිකක් ගන්න තියෙනවා. දැන් මේ වාර්තාව මම කිව්වා ඔබතුමාට තර්ජන 3ක් තියෙනවා කියලා. ඒ තර්ජන 3න් දෙකකට දැන් අපිට පිළිතුරු හම්බුණා ඉන්දිකා මහත්මයාණනි. තුන්වෙනි කාරණාව වශයෙන් ගන්න වෙන්නේ ඉන්දිකා මහත්මයාණනි මේ MCC කුණුබක්කියට විසික් කිරීමට අද වෙනකල් යම් කිසි දෙයක් වෙන්නේ නැත්තේ ඇයි? ඔව්
මේක ඩිසික් කරන්න අතිගරු ජනාධිපතිතුමාටවත් මින් පසුව මේ එළමෙන මැතිවරණයෙන් පිළිවෙන ආණ්ඩුවකටත් හැකියාවක් තියෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක තනියම කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මොකද මේ යහපාලනය රජයන් විසින් මේක මේ රටේ කේන්ද්‍ර කටයුතු කරපු දේශපාලන පක්ෂ ගත්තාම මේ වලට තියෙන සබැඳියාව ඇමරිකාවත් එක්ක තියෙන සබැඳියාව අතිජාත මිත්‍රත්වයක්. ඒක අපි ආපස්සට ගියොත් අපිට ඒක දකින්න පුළුවන්. ඉතින් මේ අතෝලා තියෙන උගුල බ්ලේසිනයක් ගැලවෙන්න. ඉතින් ඒකට අවශ්‍ය තව කරුණු කාරණා වගේක් තියෙනවා. මේ රට දේශපාලනික ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ ඒක හැබෑව. නමුත් එහෙම ශක්තිමත් ආණ්ඩුවක් තිබ්බා කියලා අපි දන්නවනේ. අපේ වැඩසටහන අපි කතා කරා අපේ සිකියුරිටි ඔඩිට් එක ඇමරිකාව සිද්ධ කරානේ. ওই ත්‍රිකුණාමලයට ඇවිල්ලා ඒ මොකටද කරේ? ඇමරිකාවට වුණා ලංකාවේ ආරක්ෂකත්වයේ කොතන යුද්ධයෙන් පස්සේ කොයි වගේ තැනකද තියෙන්නේ? ඒක දැනගෙන මේකට කොහොමද අත්දාන්න පුළුවන් කියලා අවබෝධ කරගන්න තමයි ඒක. ඒ වගේම ඇමරිකානු ගුවන් සහ නාවික යාත්‍රාවලට ලොව ඕනම තැනකට භාණ්ඩ ප්‍රහාණය කිරීමේ හැකියාවක් තියෙනකොට කටුනායක සහ ත්‍රිකුණාමල වරාය ඔස්සේ භාණ්ඩ ප්‍රහාණය කරන්නේ කුමකටද කියන එක. ඒ කියන්නේ මෙතන සැකයක් තියෙනවා. ඇත්තටම මෙතෙන්ට අවශ්‍යත් නැහැ මොනවා හරි කරනවනම්. ඔබතුමා පොදුවේ කතා කරන්නේ මේක දේශපාලනික වශයෙන් යම්කිසි කෙනෙකුට පුද්ගලයෙකුට පවර්ලා කටයුතු කරන්නේ නැහැ. ඉතින් ඉන්දික මහත්මයානි මේ අවස්ථාවේදීත් විශේෂිත මඩ ව්‍යාපාරය යනවා මේ විවිධ තැන්වලදී MCC ගැන කතා කරන්නේ MCC ගැන කියනවා කියලා. අපිට ඒව අදාළ නැහැ. මොකද ඔබතුමත් එක්ක කතා කරනවා අපිට පේනවා මේක මුළු මහත් රටේම පුද්ගලයන් 1,80,00,000කට වැඩි පුද්ගලයන් දුවා දරුවා පවා හිතන්න ඕනේ මේ MCC එක විසික් කරන්න කියන. ඉතින් ඔබතුමාට මම බාධාවක් කරා දන්නේ නැහැ. බාධාවක් කරා නම් එම කරුණ ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් ඔබතුමාට කියන්න තියෙන්නේ මොකක්ද මේක ගැන? මේක ත්‍රිකුණාමලේ MCC එක දැන් අපි දන්නවා LTT යුද්ධයේ ඇමරිකාව මොනතරම් සහායක් දක්වද කියලා. අදටත් ඇමරිකාව සහ එංගලන්ත කියන රටවල් දෙකේ LTT ප්‍රධාන නායක නායිකාවන් යහතින් ඉන්නවා. නමුත් අපි මේගොල්ලන්ව මේ රට ඇදගෙන ඉන්නවා මේගොල්ලන්ට විරුද්ධව ඒ රටවල ඇතුලේ හෝ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මේ තාක්කල් සිද්ධ වෙලා නැහැ. ඒ ක්‍රියාත්මක කිරීමේ හැකියාව බොහොම අල්පයි. ඉතින් මේ තත්ත්වය තේරුම් ගන්න තමයි මම මේ උදාහරණය දෙන්නේ. ඇමරිකාව විසින් මෙහෙයපු එංගලන්තය විසින් ඇන්ග්ලෝ සැක්සන්ලා විසින් මෙහෙයපු ප්‍රොක්සි යුද්ධය තමයි LTT දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය. ඉතින් ඒකත් උතුරු සහ නැගෙනහිර කියන කලාපය මූලික කරගෙන තමයි ඉරාන් කියන මනෝමූලික භූසිතියමක භූදේශපාලනික කලාපයක තමයි මේ යුද්ධය වියත් වෙලා තිබි කියලා අපිට කොහොම පැහැදිලි. එතකොට මේකෙදි මතකනේ ඔබට මතක ඇති LTT සාම යෝජනාවල කාලෙදී මොහොතේ 3/2 ප්‍රමාණයක් පාලනය කිරීම තමයි LTT කිල්ලුවේ. ඒ අභිලාෂණ එන්නේ ඇමරිකාවේ. අභිලාෂණ තමයි ඒ ආවේත. මේක අපි පැහැදිලි කරගන්න ඕනේ. දැන් MCC එකෙන් අපි ඉවත් වුණා කියන්නකො. ඇක්සස් සෝෆා අස්සන් නොකර කියන්නකො. නමුත් ත්‍රිකුණාමලයේ ඇමරිකාවේ තියෙන උපායමාර්ගික උමනාව නැතුව යයිද? දැන් ඇමරිකාව චීන මුහුදෙන් පටන් ගන්න මලක්කා සමුද්‍ර සංධියෙන් ඇතුල් වෙලා අභ්‍යාස වගේක් කරනවා. ඒකට මේ මෑතකදී එක්ක වුණා ඉන්දියානු නාවික හමුදාවත්. ඒක අනිත් පැත්තෙන් ඉතන ජපානයේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඒ කට්ටියම ඒ හතර කොල්ලම එකතු වෙලා තමයි මේ නාවික අභ්‍යාසය කරන්නේ. මම කලින් වැඩසටහනේ 7 වෙනි එක සඳහන් කරා මේ මුදු මාවත ජල සිර කරන ස්ථාන දෙකක් ගැන. එකක් මලක්කා සමුද්‍ර සංධිය, අනිත් එක හෝමුස් සමුද්‍ර සංධිය. ඉතින් ඒ අතර තියෙන වැදගත්ම වරාය තමයි ත්‍රිකුණාමල වරාය. එතකොට මේ ත්‍රිකුණාමලයේ තියෙන ඇමරිකානු සහ එංගලන්තයේ ඇන්ග්ලෝ සැක්සන්ලාගේ තියෙන මේ පෙරේතකම් වුමනාව නැතුව යයි කියලා අපිට හිතන්න බෑ. ඒක නිසා තමයි මම කිව්වේ මේක රජයට විතරක් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. මේක ඊට වඩා බොහොම බලගත් ක්‍රමයකින් විසඳන්න ඕන ප්‍රශ්නයක්. තත්ත්වයට අද මේක උඩ දුවලා තිනවා. අද ඒ තත්ත්වයක තමයි මේ අපි කතා කරන්නේ මේ ප්‍රශ්නේ. එවැනි පසුබිමක තමයි MCC ඇක්සස් සෝෆා ගැන සහ මේ රට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර තියෙන ආරක්ෂක මේ අනුබුද්ධ ගැන අපි කතා කරන්නේ මේ වැඩසටහන. ඉතින් ඉන්දික මහත්මයානි මම හිතන්නේ අපි යහපත් කාලයක් ගත්තා මේ පණිවිඩය සමාජගත කරන්න. මේ පක්ෂ සහ විපක්ෂ වලට බෙදලා ඉන්න පිරිසින් අපි අවසාන වශයෙන් අහනවා මේ සිංහල රාජ්‍ය බිඳවැටීමේ ප්‍රධාන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව අල්ලගැනීමේ ප්‍රධාන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ඉතින් මේ අවසාන වශයෙන් අපි මේ පොදුවේ සැමගෙන් ඉල්ලමු අපි තමන්ගේ ගෙල තමන්ගේ අතිම සිඳ ගන්නා බවට පත් නොවි MCC මර උගුලෙන් ගැලවෙමු. ඔබතුමාට තෙරුවන් සරණයි.